තෙරුවන් සරණයි ශ්‍රාවක ඔබ සැමට. අදත් චක්කුම් උදපාදී ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත දේශනාව සමාරම්භ කරන්නටයි අප සූදානම් වෙන්නේ. මරණානුස්සතිය මාතෘකා කර මරණ සතිය බුද්ධ දේශනාවට අනුව නිවැරදිවම වැඩි යුතු ආකාරය පැහැදිලි කරමින් පවත්වන මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා අද දිනත් අප සැම කෙරෙහි මෙත් සිතින් වැඩමවා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාධු සාධු සාධු. සදහවතුනි, නාවින්න රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා අනුග්‍රහය ලබා දෙන නාවින්න රාජමහා විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මහත්මිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා පුද කරමු. එමෙන්ම අද දින මේ දේශනාව සඳහා දායකත්වය ලබා දෙන දෙහිවල කළුබෝවිල ද සිල්වා පාරේ ඊ ප්‍රතාපසිංහ මහත්මිය, ෆරීඩා ජයතිලක මහත්මිය සහ මංජුලා ප්‍රතාපසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටද අප හදපිරි පුණ්‍යානුමෝදනා එක් කරමු. මෙම ධර්මදේශනාව බෞද්ධ ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා දායකත්වය ලබා දෙන විශේෂඥ වෛද්‍ය පින්වත් කමානි මායාදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායාදුන්න මැතිතුමන්ටද එම්.ඩී. ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සැම, දර්ශනී විජයතිලක මැතිණිය, දමයන්ති ප්‍රනාන්දු මැතිණිය, ජනරාල් නීල් ඩයස් මැතිතුමා සහයම මැතිණිය මෙන්ම කෝරළයාගම තිලකරත්න මැතිතුමන් කියන ඒ කල්යාණ මිතුරන් සියලු දෙනාම අප ගෞරවයෙන් සිහිපත් කරමු. මෙම ධර්මදේශනාව ඉදිරිපත් කිරීමේ සංවිධායකත්වයේ දරනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ එම මහත්මිය විසිනි. එසේනම් සදහවතුනි, අප සියලු දෙනාම තුන් සිත පහදාගෙන මෙතෙන් පටන් මේ උත්තරීතර සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. අද දින මේ චක්කුම් උදපාදී දේශනා මාලාවෙහි 14 වන ධර්ම දේශනාව මෙතෙන් පටන් ශ්‍රවණය කරමු. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝ රත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි අද ධර්මදේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන සත්පුරුෂ දායක පිරිස, ඒ වගේම චක්කුම් උදපාදි ධර්මදේශනා වැඩසටහනෙහි නිර්මාතෘවර හේමක ඩයස් මැතිතුමා ඇතුළුව මේ සදහැවත් පිරිස සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු කොටසක් මේ වෙලාවේ දේශනා කරවගෙන ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නයි. චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේදී අපි සාකච්ඡා කරන්නේ නිවැරදිව මරණානුස්සති භාවනාව වඩන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මේ සම්බන්ධයෙන් මේ වෙනකොට අපි කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරලා නිමා කරන්නට යෙදුණා. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනේ මේ මරණ සතිය වඩන ආකාර 8ක් පිළිබඳව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආකාර 8න් ආකාර 7ක් පහුගිය සතිය වෙනකොට අපි දේශනා කරලා නිමා කරන්නට යෙදුණා. එhmenan අද දේශනාව පටන් ගන්නේ අවසාන කාරණාව 8 වෙනි ආකාරයේ පිළිබඳව සාකච්ඡා කරන්න. මරණ සතිය වඩන්ඩ දේශනා කරපු කාරණා 8න් අන්තිම කාරණාව තමයි මේ කන පරිත්තය කියලා සඳහන් කළේ. කන පරිත්තතෝති පරමත්තතෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පරමාර්ථ වශයෙන් ඊටාම කෙටි සත්‍යයේ ජීවිතක්ෂණය එක සිත් මාත්‍රයකින් තමයි මේ හැම ජීවිතයක්ම හැම වෙලාවෙම රැඳිලා තියෙන්නේ. එක චිත්තක්ෂණයකින් එක සිත් මාත්‍රයකින්. ඒ නිසා සඳහන් කළා සත්වයාගේ ජීවිතය ඊටාම කෙටි. මේකට උදාහරණයක් හැටියට දක්වන්නේ පින්නතනේ මේ රථයක රෝදය හැම වෙලාවෙම ඒ රථයේ බර උසුලන අන්තිම කොටස. රෝදය රථයේ බර උසුලන කොටස වුණාට මේ මුළු රෝදයම රථයේ බර ඔසවන්නේ නැහැ. ඒ රෝදේ ඊටාම කුඩා ප්‍රමාණයකින් තමයි මුළු රථයේම බර ඔසවගෙන ඉන්නේ. මහ පොළොව සමග ස්පර්ශ වෙච්ච කොටස විතරයි මුළු රථයේම බර දරන්නේ. ලොකු රෝදයක් තිබුණට ඒ මුළු රෝදේම එක වෙලාවක වටින්නේ නෑ. මහ පොළොව සමග ස්පර්ශ වෙච්ච කොටස විතරයි රථයේ බර දරාගෙන ඉන්නේ. ඒ නිසා සඳහන් කළා සම්පූර්ණයෙන්ම රෝදය පාවිච්චි වෙන්නේ නැහැ. රෝදේ නිම් වලල්ලේ යම් ප්‍රමාණයක් විතරයි මේ බර දරන්නේ කියලා. නිම් වලල්ල කියලා කිව්වේ රෝදේ පිට අග්‍රය. මේ පිට අග්‍රයට තමයි මෙතන නිම් වලල්ල කියලා කියන්නේ. අන්න ඒ වාගේ තමයි පුද්ගලයාගේ චිත්තසංතානයේ තුල තත්පරයකට උපදින සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනක් කියලා සඳහන් කරනවා. තප්පරයක් කියලා කියන්නේ ඊ타ත්ම කෙටි කාලයක්.
ඒක මොනතරම් කෙටිද කියන කාරණාව මේ ධර්ම ශ්‍රවණය කරන අපි හැමෝම දන්නවා තත්පරය කියන්නේ මොනතරම් කෙටි කාලයක්ද. එතකොට තත්පරයක් තුල කෙනෙකුගේ චිත්තසංතානයේ උපදින සිත් ප්‍රමාණය කෝටි ගණනක්. නමුත් මෙතන සඳහන් කරනවා කෝටි ගණනක් සිත් තත්පරයට ඉපදුනාට එක මොහොතක මේ ජීවිතය පවත්වන්නේ එක චිත්තක්ෂණයක් විතරයි කියලා. එක මොහොතක ජීවිතේ පවත්වන්නේ එක චිත්තක්ෂණයක් විතරයි. ඒ කියන්නේ එක මොහොතක උපදින තනි චිත්තක්ෂණය නිසා ජීවිතේ පවතිනවා. රතරෝදය ලොකුවට තියෙනවා, බිමට හිටලා තියෙන කොටස විතරක් රතේ බර දරනවා. තත්පරයකට සිත් කෝටි ගණන් උපදිනවා, නමුත් එක මොහොතක ජීවිතේ පවත්වන්නේ එයින් එක සිතක් පමණයි. ඒ නිසා මෙතන සඳහන් කළා මේ එක සිතම තමයි ජීවිතයත් එක වරකට දරාගෙන ඉන්නේ කියලා. එහෙම නැත්නම් ජීවිතය පවත්වන්නේ මේ එකම සිතක් පමණයි. රතයේ බරත් රතයට අපි විසින් පටවලා තියෙන බරත්. රතයේ යම් බරක් තියෙනවා, ඊළඟට අමතරව අපි රතයට තව බර ප්‍රමාණයක් පටවලා තියෙනවා. එතකොට රතයේ බරයි අපි විසින් පටවපු බරයි හැම වෙලාවෙම ඔසවගෙන ඉන්නේ මේ බිමට හිටලා තියෙන කොටස වගේ. මුළු රෝදේම ශක්තිය එකවරට යෙදෙන්නේ නැහැ. හිතේ උපදින සියලුම සිත් මේ ජීවිතේ පවත්වන්න එකවරකට උපකාර කරන්නේ නැහැ. එක සිතක් පමණයි උපකාර කරන්නේ කියලා සඳහන් කළා. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ උදාහරණය රත නාභියේ ඉඳලා නිම්වලල්ල දක්වා බර ගමන් කරලා. නාභිය කියලා සඳහන් කළේ අපි කරත්තයක් වාගේ රතයක නම් රතයට රෝදේ සම්බන්ධ කරපු තැන අපි එතෙන්ට කියනවා බොස් ගෙඩිය කියලා. වර්තමානයේ නවීන රතයක නම් අපි එතෙන්ට කියනවා මේ ඇක්සල් එක කියලා. මේ සම්බන්ධ කරන තැන තමයි මේ රෝදේ නාභිය මධ්‍ය ප්‍රමාණය. සියලුම බර නාභියෙන් අරගෙන එතන ඉඳලා නිම්වලල්ල දක්වා ඒ බර ගමන් කරලා තියෙනවා. එමුනම් මෙතන සඳහන් කළා ඒ බර ගමන් කළ නිම්වලල්ල පොළව ස්පර්ශ කරලා තියෙන ප්‍රමාණය විතරක් බර දරනවා. අන්න ඒ වගේ ඒව මේව ඒක චිත්තක්කනිකං සත්තාන ජීවිතං. රත නාභියේ ඉඳලා නිම්වලල්ල දක්වා බර ගමන් කරලා නිම්වලල්ලේ යම් කොටසකින් බර දරාගෙන ඉන්නවා වගේ ඒක චිත්තක්කනිකං සත්තානං ජීවිතං. ඒක චිත්තක්කනිකං සත්තානං ජීවිතං. එක චිත්තක්ෂණයක් හැම වෙලාවෙම මේ සත්වයාගේ ජීවිතය පවත්වනවා කියලා. මේ හැම සිතකම අවස්ථා තුනක් පිළිබඳව සඳහන් කරනවා. උපාදයයි, ස්ථිතියයි, භංගයයි කියලා අවස්ථා තුනක් තියෙනවා. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. පින්නතන මේ විස්තර කරන තැන විශේෂයෙන් පැහැදිලි කරනවා සත්වයන්ගේ ජීවිතේ හැම වෙලාවෙම එක චිත්තක්ෂණයක් තුල පවතිනවා. තත්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් උපදින ඒ සිත් එක සිතක් පවතින කාලයක් තුල පමණක් මේ ජීවිතේ පවත්වනවා කියලා. පවතින කාලය තුල පමණක් ජීවිතේ පවත්වනවා කියලා සඳහන් කළේ ඒ සිත උපදින වෙලාවේ ජීවිතේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. උපදින සිතෙන් පවතින්නෙත් නැහැ, නැති වෙන සිත තුල ජීවිතේ පවතින්නෙත් නැහැ. එhmenan ජීවිතේ පවතින්නේ හැම වෙලාවෙම පවතින කොටසේ. ස්ථಿತಿ කියන කොටසේ තමයි අපේ ජීවිතේ පවතින්නේ. ඒ නිසා සඳහන් කළා එක සිතකින් නම් සත්වයා පවතින්නේ ඒ සිත නැති වෙන කල්හි සත්වයත් නැති වුණා හා සමානයි කියලා. එක සිතකින් නම් පවතින්නේ ඒ සිත ඇති වෙලා පැවතිලා නැති වුණාට පස්සේ තමයි අනික් සිත උපදින්නේ. එතකොට මේ සිත් උපදිනවා කියන කාරණාව මොන තරම් වේගවත්ද කියන කරුණ අපිට කොහොමවත් හිතන්න පුළුවන් කමක් නැහැ. තප්පරයක් ඇතුලේ කෝටි ප්‍රකෝටි ගාණක් සිත් පහළ වෙනවා. එක සිතක් ඇති වෙලා නැති වුණාට පස්සේ තමයි කොහොමත් අනික් සිත ඇති වෙන්නේ. එහෙනම් මෙතන සඳහන් කළේ ඒ සිත පැවතිලා නැති වෙන කාලේ
සත්වයක් නැති වුණා හා සමානයි. නමුත් ඊළඟ සිත එතනම ඉපදිලා ආය පැවතිලා නැති වෙනවා. මේ සිත් ඉපදීමේ ක්‍රියාව ඊ타ත්ම වේගයෙන් සිද්ධ වෙනවා. අපි උදාහරණයකට සමහර ලාවට රෙදි මහන වෙලාවට වේගයෙන් ඉදිකටුව ඉහළට පහළට යනවා. ඊටත් වඩා වේගකින් සමහර ලාවට ඔය බල්බ් වැලක රැස් වලල්ලක තියෙන බල්බ් ටික පත් වෙලා නිමීගෙන යනවා. නැවතත් ආපහු පත් වෙලා ආපහු නිවෙනවා. නම් මේ බල්බ් වැලක් පත් වෙනවා වගේ පුජ්‍යලයාගේ సంతානය තුළ මේ සිත් උපදින එකත් නිමාවක් නැතුව එක දිගටම පවතිනවා. අර බල්බ් වැලේ නැත්තම් ඒ රැස් වලල්ලේ අර නිමි පත්තු වෙන ඒ හැම විදුලි බුබුලක්ම ඊළඟට පත්තු වෙන නිසා අපිට ඒක දිගටම පේනවා. හදිසියේ එකක්වත් දැල් වෙන්නේ නැතුව ගියොත් එතන ලොකු අඩුපාඩුවක් පේනවා. ඒකනම් දැල් වෙන්නේ නැති වුණාට අනික දැල් වෙනවා. නමුත් අපේ සිත යම් දවසක නැති වෙන වෙලාවේ අනිත් සිත එතන ඉපදුනේ නැත්තම් සත්වයා ආය පවතින ක්‍රමයක් නෑ. ඒ නිසා මේ සිත් උපදින තාක්කල් මේ ජීවිතේ පවතිනවා. එහෙනම් ස්ථಿತಿ කියන කොටසේම ජීවිතේ පවතින නිසා මේක ඊ타ත්ම වේගෙන් සිද්ධ වෙන නිසා අපි එක දිගටම ජීවත් වෙනවා වගේ අපිට පේනවා. මෙතන සඳහන් කළා තස්මින් චිත්තේ නිරුද්ධ මත්තේ සත්වෝ නිරුද්ධෝති උච්චති. මෙතන සඳහන් කරනවා මේ සිත් දෙකක් අතර කාල පරතරයක් නම් නැහැ කියලා. සිත් දෙකක් අතර කාල පරතරයක් නම් නැහැ. අපට හිතාගන්න කාල පරතරයක් නැහැ. නමුත් සිත් දෙකක් අතර කාල පරතරයක් තියෙනවා. අපිට හිතාගන්නයි බැරි. මොකද ඉපදිලා පැවතිලා නැති වුණාට පස්සේ නම් අනික් සිත උපදින්නේ එතන ඊටාම ස්වල්ප කාල පරතරයක් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒ නිසා සඳහන් කළා සිත් ඇති වෙන පවතින නැති වෙන කාලයක් තියෙනවා කියලා. කාල පරතරයක් නම් නැහැ කියලා සඳහන් කළේ අපිට තේරෙන්නේ නැහැ. නමුත් සිත් උපදින පවතින නැති වෙන කාල පරතරයක් තියෙද්දී මේ පවතින කාලයට තමයි පුද්ගලයා වෙනුවෙන් යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. උපදින සිතට යමක් කරන්නත් බෑ. නැති වෙන සිතට යමක් කරන්නත් බෑ. පවතින සිතට විතරයි අපි වෙනුවෙන් යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ මොහොතින් අපි ජීවත් වෙනවා කියලා කියනවා. ඒ පවතින ටිකට අපි කියනවා ජීවත් වෙනවා කියලා. බොහොම ස්වල්ප මොහොතයි. ඊළඟට සඳහන් කළා ඒ සිත නිරුද්ධ වෙනවත් එක්කම සත්‍යය නිරුද්ධ වුණා කියලායි සඳහන් කරන්නේ කියලා. මෙන්න මේ පංචස්කන්ධයේ ක්ෂණයක් පාසා ඇති වෙනව නැති වෙනවා. මේ පංචස්කන්ධය හැම ක්ෂණයක් පාසාම ඇති වෙනව නැති වෙනවා. ඒ වුණාට ඒක අපිට තේරෙන්නේ අපි එක දිගටම ජීවත් වෙනවා කියලා හිතනවා. එහෙනම් මේ ඇතිවීම නැතිවීම කියන එක මොන තරම් වේගෙන් සිද්ධ වෙනවද කියන කාරණාව මේ ලෝකේ ගණනය කරන්න නොහැකි තරම්. ඒ තරම්ම වේගවත්. ඒ නිසා ඒ ඇතිවීම නැතිවීම ගැන ලොකු බයක් තියෙනවා කියලා සඳහන් කළා. මොකක් නිසාද බයක් තියෙන්නේ? ඇතිවීම නැතිවීම පිළිබඳව ලොකු බයක් අපිට දැනෙන්නේ නැහැ. අපි එක දිගටම පවතිනවා වාගේ පේන නිසා. නැත්තම් හැම මොහොතකම මැරෙනවා කියන කාරණාව දැනෙන්න පටන් ගත්තොත් මීට වඩා ලොකු බයක් අපිට උපදිනවා. හැබැයි ඒ බය උපදින්න පටන් ගත්තොත් මිනිස්සු මීට වඩා ධර්මානුකූල වෙනවා. මිනිස්සු මීට වඩා ගුණවත් වෙන්න පටන් ගන්නවා. ලෝකෙ මීට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා. නමුත් එක දිගට පවතිනවා වාගේ දැනෙනවා අපිට කිසි බයක් ඒ හින්දා ඇති වෙන්නේ නැහැ. ඒක නිසා සඳහන් කළා ඒ බය ඇති වෙන්නේ නැත්තේ එක දිගටම සිත් උපදින ක්‍රියාවලිය සිද්ධ වෙන නිසායි කියලා. ඊළඟට මේ කාරණාවේදී සඳහන් කරනවා ඒ කරුණ එසේ වුණත්
චිත්ත පරම්පරාව ඕනෑම තැනක නවතින්නත් පුළුවන් කියලා. මේ පවතින සිත ඕනෑම වෙලාවක නවතින්නත් පුළුවන්. අහවල් කාලය වෙනකන්, අහවල් දවස වෙනකන්, අහවල් වෙලාව වෙනකන් මේ චිත්ත පරම්පරාව නවතින්න එපා කියලා අපිට බලපෑමක් කරන්න කිසිම හැකියාවක් නැහැ. ඒ සිත් එහෙමම උපාදානස්කන්ධයත් එක්ක මේ හදේවත් රූපය අසුරු කරගෙන උපදිනවා. යම් මොහොතක උපදින්නේ නැති වෙන්න පුළුවන්. අපි අසුරු කරන තවත් බොහෝ අයට මෙහෙම වෙන්න එපා, මෙහෙම කරන්න එපා, මෙහෙම කටයුතු කරන්න එපා, ඔහොම කියන්න එපා කියලා අපිට අන කරන්න පුළුවන්කම තිබුණට කිසිසේත් මේ චිත්ත පරම්පරාවට අන කරන්න පුළුවන්කමක් නැහැ. ඔහු පවතින තාක්, කැමැති තාක්කල් මේ පංච උපාදානස්කන්ධය තුළ සිත් උපදවනවා. යම් දවසක අකමැති නම් නූපදින දවසක් එනවා. ඒ කියන්නේ නැවත සිත් උපදවන්න බැරි දවසක් එනවා. ඒ දවස තමයි අපි දන්නේ නැත්තේ. කවදද, කොතනද, කොහොමද ඒ සිත් උපදින ක්‍රියාවලිය මොන හේතුවක් නිසා නවතීද? නවතින්න හේතුත් තියෙනවා ඕන තරම්. වයසට ගිහිල්ලා, ආයුෂය පිරිහිලා, අග්ගිස්සට ගිහිල්ලා නවතිනව නෙමෙයි. හදිසියේ හැප්පිලා මැරෙන්න පුළුවන්, වැටිලා මැරෙන්න පුළුවන්, වෙඩි තියලා මරන්න පුළුවන්, ගහලා මරන්න පුළුවන්. මේ කොයි ක්‍රියාවෙනුත් සිත් උපදින්නේ නැති තත්වයට මාවපත් කරන්න ඕනේ. වෙඩි තියන්න පුළුවන් ශරීරයේ තව හුඟක් තැන්වලට. නමුත් ජීවත් වෙන්න පුළුවන් අතට වෙඩි වැදුනොත්, කකුලට වෙඩි වැදුනොත් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර තැනකට වෙඩි වැදුනොත් ඒ වෙඩිල්ලත් එක්කම ජීවිතය ඉවර වෙනවා. රථ වාහනවල අපි යට වෙලා යනවා, අත් දෙකම යට වෙලා, කකුල් දෙකම යට වෙලා. නමුත් ජීවත් වෙනවා. සිත්වලට උපදින්න බැරුව යට වෙච්ච දවසට මෙතන ආයෙ සිත් උපදින්නේ නැතුව යනවා. මොකද මේ සිත්වලට උපදින්න සුදුසු තැනක් එතන නැති හින්දා. අපි සාමාන්‍යයෙන් මැස්සෙක්, මදුරුවෙක් වාගේ සතෙකුට ගැහැව්වොත් සමහර වෙලාවට අපේ පාර වැදිලා වැටෙන්න පුළුවන්. මැරුණේ නෑ, වැටුණා. නමුත් දඟල ජීවත් වෙනවා. නමුත් අපේ පාර හරියටම වැදුනොත් ඒ සතා එතනම මැරෙනවා, තැලෙනවා. ඒ තැලීමේ ක්‍රියාව තුළ ඒ මදුරුවාගේ චිත්තසංතානයේ ආයෙ සිත් උපදින්නේ නැහැ. එතන සිත් ඉපදුනේ නැති වුණාට අර වේගින් ආපු චිත්ත පරම්පරාව තව පංච උපාදානස්කන්ධයක් හදාගෙන කොහේ හරි උපදිනවා. එහෙනම් මැරෙන කෙනා උපදින්න මෙච්චර කාලයක් යනවා කියලා කාලිකුත් නැහැ. අර සිත් උපදින වේගය වගේම මැරිච්ච පුද්ගලයා උපදිනවා කියන කාරණාව තුල අතරක් නැහැ. මෙතන උපදින්න බැරි වෙච්ච සිත ඊළඟට උපාදානස්කන්ධය හදාගෙනමයි උපදින්නේ. ඒ හදා ගැනීමට ගත වෙන කාලයේ ෂණයකටත් අඩුයි කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් තේරෙන විදිහට කිව්වොත් ෂණයක් තුල උපාදානස්කන්ධයක් හදාගෙන එතන මේ සිත් උපදින්න පටන් ගන්නවා. එතකොට මේ හදේවත් රූපය තුල ඉපදිච්ච සිත් ආය උපදින්නේ නැහැ. වෙන තැනක් හදාගෙන උපදිනවා. කොයි මොහොතක ඒ ඉපදිච්ච තැන නතර වෙයිද කියලා දන්නේ නැහැ. එහෙනම් එක දිගටම පෙනෙනවා, ජීවත් වෙනවා, පවතිනවා වගේ පෙනෙනවා. ඒ පෙනෙන නිසා අපිට කිසි බයක් නැහැ. අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා, අනිද්දාත් ඉන්නවා කියන කල්පනාව අපි ගාව තියෙනවා. නමුත් මේ මරණ සතිය අපිට උගන්වන්නේ මොකටද? අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා, අනිද්දාත් ඉන්නවා කියන මේ සිතුවිල්ල වෙනස් කරන්න තමයි මරණානුස්සතිය වඩන්නේ. ඊළඟ මොහොතේ මම ජීවත් වෙයිද දන්නේ. ඊළඟ මොහොතේ ජීවිතේ නැති වෙනවා නම් මේ ජීවිතේ මට ආයේ කවදා හම්බ වෙයිද දන්නේ. මේ ජීවිතය තුළ මම මොනවද කරලා තියෙන්නේ? මේක අත්හැරුණාම නැවත මේ වාගේ සුගතියක උපදින්න තරම් අවශ්‍ය කරුණු කාරණා මම සංවිධානය කරගෙන තියෙනවද? ආන් අර ක්ෂණයක් පාසා ඇති වෙන මරණය පිළිබඳව ඒ වාගේ හැඟීමක් තියෙනවා නම්
ඒ හිත පාපයට ගමන් කරන්න යෙදෙන්නෙම නෑ. මොකද ඒ පාප ක්‍රියාව තුල යෙදෙමින් ඉන්න මොහොතක මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. බොහෝ දෙනා එහෙම මැරෙන අවස්ථා පිළිබඳව අපි අහලා තියෙනවා. මාළු අල්ලන්න වැවට බහැපු කෙනා ඒ දැලේම පැටලිලා ගිල්ල මැරෙනවා. දැල දාගෙන බලාගෙන ඉන්න කෙනා තව කෙනෙකුගේ ප්‍රහාරයකට ලක් වෙලා වැව් පිටියෙම මැරෙනවා. තව කෙනෙක් තවත් හොරකමක යෙදලා ඉන්න වෙලාවක ඒ හොරකම අතරතුර මැරෙනවා. තවත් කෙනෙක් තවත් නොමනා කටයුත්තක් කරමින් ඉන්න අතරතුර ඒත් එක්කම මැරිලා යනවා. මොනතරම් අවාසනාවන්ත ජීවිතයක් ඊළඟට උදා වෙයිද? නමුත් මේ කාරණාවේ යෙදිලා ඉන්න වෙලාවේ මගේ ජීවිතේ නැති වෙයි කියන මේ හැඟීම හරියටම පහළ වෙලා තිබුණා නම්, ඒ අවබෝධය ඇවිල්ලා තිබුණා නම්, සංසාරේ ගැන හොඳටම දන්නවා නම්, ඒ පවට යොමු වෙන්න ඔහු හොඳටම බයයි. එහෙම වෙනවා නම් පව් කරන අය ලෝකෙන් බොහොම අඩු වෙලා තුරන් වෙලා යනවා. නමුත් මේ චිත්ත සංතානයේ එක දිගටම උපදින නිසා අපිට ඒක තේරෙන්නේ නැති හින්දා බය නැතුව ජීවත් වෙනවා. ඊළඟට පින්නතුනි, චිත්ත පරම්පරාව ඕනෑම තැනක නවතින්න පුළුවන් කියලා සඳහන් කළා. යතාහ යම්සේ කියන ලදද, ඒ ගැන යමක් කියනවද, ඒකයි යතාහ කියලා සඳහන් කළේ. අතීතයේ චිත්තක්කනේ ජීවිත. එහෙම කීවේ අතීතය කියන්නේ ඉවර වුණ දෙයක්. අතීතයේ චිත්තක්කනේ ජීවිත. මේ අතීතයේ ඉවර වෙච්ච දෙයක්. එහෙමනම් අතීතයේ ඒ චිත්තක්ෂණේ ජීවත් වුණා. ඒ ඉවර වෙච්ච චිත්තක්ෂණය තුල මම ජීවත් වෙලා ඉවරයි. ඒකෙන් දැන් ආයේ ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ. ජීවත් වෙලා ඉවර කරපු චිත්තක්ෂණය තුල නැවත මට කවදාවත්ම ජීවත් වෙන්න බෑ. ඒ චිත්තක්ෂණය ආයේ කවදාවත්ම මම හොයාගෙන එන්නෙත් නෑ. ඒ චිත්තක්ෂණයේ අකුසල චෛත්තක්ෂණයක් නම් මට පස්සේ ඒක ආයේ නිවැරදි කරන්න පුළුවන්කමකුත් නෑ. ආයේ මම ළඟට එන්නේ නැති නිසා. ආන්ින්සා සඳහන් කළා ඒකෙන් දැන් ආයේ ජීවත් වෙන්නත් පුළුවන්කමක් නෑ. න ආගත අනාගත. න ආගත කියලා කිව්වේ ඒකයි. තාම ඇවිල්ලා නෑ. අනාගතේ තාම අපි මුණ දුන්නේ නැති ප්‍රමාණය ගැන නෙමෙයි කියන්නේ. මෙතන සඳහන් කළා අනාගතේ තාම ඇවිල්ලා නැති නිසා ඒ නොපැමිණි චිත්තක්ෂණේ ජීවත් වෙන්නත් බෑ. අතීතයට ගියපු චිත්තක්ෂණේ ජීවත් වෙන්නත් බෑ. තාම අනාගතයේ එන්න තියෙන නොපැමිණි චිත්තක්ෂණය තුළ ජීවත් වෙන්න පුළුවන්කමකුත් නැහැ. නමුත් සඳහන් කළා අනාගතයේදී ඒකේ ජීවත් වෙනවා විතරයි කියලා. තාම ඇවිල්ලා නැති චිත්තක්ෂණය තුළ මම අනාගතයේ ජීවත් වෙනවා. නමුත් මේ මොහොතේ ජීවත් වෙන්න බෑ ඒක තුළ. එවලේ ඇති වුණ ප්‍රත්‍යයෙන් එවලේ ඇති වුණ ධර්මතාවයට කියනවා පච්චුප්පන්න කියලා. එවලේ ඇති වෙච්ච ප්‍රත්‍ය නිසා එවලෙම ඇති වෙච්ච ධර්මතාවයට කියනවා පච්චුප්පන්න. වර්තමාන සිත. ආන්ගේ වර්තමාන කාලය වර්තමාන සිත ඒ පවතින කාලය තුල තමයි අපි හැමෝම මේ කතා කරන මොහොතේ පවතින්නේ. සඳහන් කළා මේ දැන් ජීවත් වෙනවා විතරයි. වර්තමාන සිතේ මේ දැන් ජීවත් වෙනවා විතරයි. ඒ නිසා තව මොහොතකින් මේ වර්තමාන සිත තුළ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. තව මොහොතකින් ජීවත් වෙන්න බෑ. මේ මොහොතේ විතරයි ඒ සිතේ ජීවත් වෙන්නේ. මෙතන සඳහන් කරනවා අපිට චිත්තක්ෂණය වර්තමාන ඇතිවෙමින් පවතිමින් අපගේ ජීවිතය රැකදෙන්න මේ වත්මන් චිත්තක්ෂණය මොන තරම්නම් කාර්යභාරයක් කරනවද ජීවිතේ පවත්වාගෙන යන්න. යම් මොහොතක ඒ උපකාරය නැති වුණොත් එදාට සදහටම ජීවිතෙන් සමුගත්තා වෙනවා. ඊළඟට පින්නතුනි මේ සිත් උපදින්න ආධාරක වෙන රූප අපේ ඇඟේම තියෙනවා කියලා සඳහන් කළා.
සිතට උපදින්න ආධාරක වෙන රූප කියන ප්‍රභේදය මේ ඇඟේම තියෙන බව සඳහන් කළා. අන්න එහෙම විශේෂ ක්‍රියාදාමයක් નિયમિત ආකාරයට මේ ඇඟේ එක දිගටම ක්‍රියාත්මක වීම නිසා සඳහන් කළේ નિયમિત ආකාරයකට નિયમિત විශේෂ ධර්මතාවයක් එක දිගටම ක්‍රියාත්මක වෙන නිසා මේකට ක්‍රියාදාමයක් කියලා හඳුන්වන්න පුළුවන්. එක දිගටම පවතින ක්‍රියාදාමයක් මෙතන තියෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා එක දිගටම පවතින ක්‍රියාවලියක් හැටියටත් මේ සත්වයා හඳුන්වන්න පුළුවන්. මෙතන එහෙම සඳහන් කළාට දැන් අපි කතා කළා එක දිගටම අපි පවතින්නේ නැහැ කියලා. නමුත් වේගෙන් ඇති වෙනව නැති වෙනවා. ඒ හින්දා ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක ක්‍රියාදාමයක් ක්‍රියාවලියක් කියලා කියන්න පුළුවන්. අන්න ඒක මනාව අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඇතිවීම සහ නැතිවීම පිළිබඳව මනාව තේරුම් ගන්න මනවින් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඔය ඇතිවීම නැතිවීම කියන කාරණාව මනාව පැහැදිලි කරලා දුන්න ධර්මයට මේ ලෝකේ සඳහන් කළේ බුද්ධ ධර්මය කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මේක අපිට පෙන්නලා දුන්නේ. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් මේ සිදේ ක්‍රියාවලිය හරියටම සිදු වෙන හැටි ලෝකයට දානය කළේ නෑ. ඒක දානය කළ එකම ශාස්ත්‍රවරයාට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි තනියමම හෙව්වා. තනියමම ගවේෂණය කළා. තනියමම නිරීක්ෂණය කළා. අන්තිමට තනියමම නිවැරදිවම නිගමනයකට ආවා. එහෙනම් තනියම නිගමනය කළා මේ ජීවිතේ පවතින හැටි. ඒක මේ ලෝකේ ඊටාම නිවැරදිම නිගමනයයි. ලෝකේ සියලුම ධර්මතාවයන් පිළිබඳව නිවැරදිම නිගමනය දේශනා කරපු ධර්මය බුද්ධ ධර්මය කියලා හඳුන්වන්නේ. ඒක සොයාගත් උත්තමයන් වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියන නිසා. එහෙමනම් ඒ ධර්මයේ ඉගෙනගත යුත්තේ ඒ ක්‍රියාවලිය හරියටම අවබෝධ කරගෙන මේ සිදුවෙන හැටි හරියටම දැනගෙන ඒ කාරණාවට සූදානම් වීම සඳහා බුද්ධ ධර්මයේ මනාව දැනගන්න එක අපිට වටිනවා. යමෙක් බුද්ධ ධර්මයේ මනාව දැන ඉගෙන ගත්තද ඒ දැන ඉගෙන ගත්ත හැම කෙනෙක්ම පාපයෙන් වැඩි වැඩියෙන්ම අයින් වුණා. යමෙක් බුද්ධ ධර්මයේ හරියට දන්නේ නැද්ද ඒ හැම පුද්ගලයෙක්ම නැවත සුගතියකට එන්න බැරි තරමටම අසීමාන්තික අකුසල් කරගත්තා. මේ කාරණාව වැරදි බව දන්න අයත් සමහර වෙලාවට වැරදි කරනවා. නමුත් කාරණාව නොදන්න පුද්ගලයෙකුට වඩා සෑහෙන්න පරිස්සම් සහිතව තමයි වරදක් කළත් ඔහු වරද කරන්නේ. පරිස්සම් වෙලයි කරන්නේ. මොකද කාරණාව දන්න නිසා. දන්නේ නැති පුද්ගලයාගේ කිසිම පරිස්සමක් නැහැ. අන්න ඒක නිසා තමයි දැනගෙන කරන වරදෙයි නොදැන කරන වරදෙයි අකුසලයේ වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ දන්නේ නැතුව පව් කෙරුවොත් ඒක පව් නෑ කියලා. ඇයි පව් නැත්තේ? ඒක පව් බව දන්නේ නැති හින්දා. හැබැයි දන්නේ නෑ කියන කාරණාවක් මේ කාරණාවට වටින්නේ නෑ. සියලු දෙනාම දැනගත යුතුයි. එහෙමනම් මම දන්නේ කියලා බේරෙන්න විදිහක් නෑ. පාරේ යනකොට අපි මාර්ග නීතියක් උල්ලංඝනය කරලා නීතිය සුරකින්න අයට කිව්වොත් මම මේ මාර්ග නීතිය ගැන දැනගෙන හිටියේ නෑ කියලා අපිට කිසිම සහනයක් හම්බ වෙන්නේ නෑ. කවුරු හරි කෙනෙක් රත් වෙච්ච යකඩ බෝලයක් අරගෙන ඇවිල්ලා පිරිසකට කියනවා මේක අල්ලන්න කියලා. ඇල්ලුවේ නැත්තම් දඬුවම් කරනවා. දැන් මේක අල්ලන්නම වෙනවා. නමුත් ඇල්ලුවොත් වෙන දේ හොඳටම දන්නවා. ආන් ඒක හින්දා දන්න කෙනා යන්තම් ඇඟිල්ලවත් අර යකඩ බෝලේ ස්පර්ශ කරපු ගමන්ම ගන්නවා. සිද්ධ වෙන හානිය ඊටාම අවමයි. හැබැයි මේ යකඩ බෝලේ ගැන දන්නේ නැති කෙනා හතු පාටට දිලිහි මේක අල්ලන්න කියපු ගමන් දෑතිම්ම ගන්නවා. එයාට වෙන හානිය
ඊටාම උපරිමයි. ආන් ඒ වගේ තමයි වරද පිළිබඳව මේ ලෝකේ දන්න කෙනා වැරදි කළත් කරන්නේ පරිස්සමෙන්. වරද පිළිබඳව නොහිතන නොදන්න පුද්ගලයා වරද නමුත් උපරිමයෙන්ම කරනවා. ඒ නිසා යමෙක් බුද්ධ ධර්ම දන්නවා නම් තමන් අතිනුත් වැරදි කෙරුණත් සෑහෙන්න පරිස්සම් වෙන්න උත්සාහ කරනවා. අපි ඒක සමාජයෙන් ඕන තරම් දකිනවා. ඊළඟට පින්නතුනි නිවැරදිවම ධර්මය මනාව අවබෝධ කරගත්තාම හා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තා නම් යම් කෙනෙක් අනුමාන වශයෙන් අවබෝධ කරගන්නව නෙමෙයි. යම් කෙනෙක් මේ ධර්මයේ මනාව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරනවා නම් ඔහුට ඒ ධර්මයේ තුල කිසි අනුමානයක් නැහැ. හොඳටම ප්‍රත්‍යක්ෂයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේකයි. ඒක තුල අපි යෙදිය යුත්තේ හැසිරිය යුත්තේ මෙන්න මේ ආකාරයෙන්ුයි කියන කාරණාව හරියටම අවබෝධ කරනවා. අන්න ඒ නිසා මේ කාරණාවට තමයි පින්නතුනි මේ කන පරිත්තය කියලා කියන්නේ. මනාව දැනගෙනයි. මොකද්ද දැනගෙන තියෙන්නේ? ධර්මය දන්නවා. මේ ජීවිතය පවතින්නේ ඊ타ත්ම ක්ෂණයයි කියන කාරණාව ධර්මය හොඳට දන්න කෙනා දන්නවා. ආන් ඒ නිසා ඔහු පවට හරියට බය වෙනවා. ඒකට කියනවා කන පරිත්තය කියලා. ඊළඟට ක්ෂණයෙහි තියෙන කුඩා බව හඳුනා ගැනීම මේ කන පරිත්තයෙහි තේරුමයි. ජීවිතේ පවතිනවා කිව්වේ ක්ෂණයක් පාසා ඇතිවෙන සිත් මත. එහෙනම් මේ ක්ෂණයෙහි තියෙන කුඩා බව තමයි මේ කන පරිත්තයේදී හඳුන්වා දුන්නේ කියලා සඳහන් කරනවා. ජීවිතං අත්ත භාවෝච සුඛ දුක්ඛාච කේවලා. මේ ජීවිතයේ අපි සැප දුක කියලා හඳුන්වන දේ ඒක චිත්ත සමායුත්තා. සමහර වෙලාවට සැපයි කියලා කියනවා. සමහර වෙලාවට දුකයි කියලා කියනවා. අපිට තියෙන දුකත් අපිට තියෙන සැපත් ඒක චිත්තක්ෂණයයි. මේ තියෙන දුක මේ චිත්තක්ෂණයෙම ඉවරයි. ඊළඟ චිත්තක්ෂණයේ තියෙන්නේ අලුත් දුක. නමුත් ඒක චිත්තක්ෂණය ඉවර වුණා කියලා දන්නේ නැති හින්දා අපිට පේන්නේ එක දිගටම පවතින දුකක් වගේ. නමුත් යම් වෙලාවක දුකද සැපද දෙකම තියෙන්නේ ඒක චිත්තක්ෂණයේ. පිළිතුරේ මේ කාරණාව ඊටාම සංකීර්ණයි. මේ දුක් විඳලා හොයාගන්න සැප පවතින්නේ ඒක චිත්තක්ෂණයයි. ඊටාම අකමැති වෙච්ච දුක ඒක පවතින්නේ ඒක චිත්තක්ෂණයයි. ඒකයි මෙතන සඳහන් කළේ ආයුෂය රැකගෙන ඉන්නේ එක චිත්තක්ෂණයක් පමණයි. මගේ ආයුෂය තියෙන්නේ එක චිත්තක්ෂණයක් උඩ. මේ ආයුෂයේ භුක්ති විඳින කාලේ තමයි මේ සැපයි දුකයි දෙකම භුක්ති විඳින්නේ. ආයුෂයේ තියෙන්නේ එක චිත්තක්ෂණයක් උඩ නම් ඒ චිත්තක්ෂණය ඉවර වෙනවත් එක්කම ඒ ආයුෂයත් ඉවර වුණා හා සමානයි. නමුත් ඊළඟ චිත්තක්ෂණය ඒ සැනින්ම පහළ වෙන නිසා මගේ ජීවිතේ ඉවර වෙන්නේ නැතුව එක දිගට පවතින නිසා මේ දුක හෝ සැප එක දිගට මගෙත් එක්ක පවතිනවා වගේ මට දැනෙනවා. නමුත් ක්ෂණයක් පාසා ඒ දුකද සැපද දෙකම මම අත්හැර යනවා. මෙන්න මේ දුක තියෙන්නේ එක චිත්තක්ෂණයයි සැප තියෙන්නේ එක චිත්තක්ෂණයයි කියලා සඳහන් කළා. චිත්තක්ෂණයක් ගානේ දැනගනිමින්ම තමයි දුක සැප දෙකම විඳින්නේ කියන කාරණාවත් පැහැදිලි කරනවා. අපි දැනගනිමින්ම තමයි මේක විඳින්නේ. මොකද ඊළඟ චිත්තක්ෂණේ ඇති වෙනකොට ඒකත් දුක් සහිතයි කියන එක දැනගත්තා. මොකද අර දුක තාමත් හිතේ තියෙනවා. ඔක පින්නතුනේ ක්ෂණයක් නෙමෙයි සමහර ලාවට දවස් ගණන් මාස ගණන් හැදිලා තියෙනවා. හැබැයි අලුතෙන් උපදින චිත්තක්ෂණයක් ගානේ ඒ දුක රැඳිලා තියෙනවා. නමුත් මුලින් තිබ්බ දුක එතන නැහැ. අලුත් හිතක් උපදිනකොට එතන තියෙන්නේ නැවත අලුත් දුකක්. නමුත් ජීවිතේ එක දිගට පවතිනවා වගේ මේ දුකත් එක දිගටම පවතිනවා වගේ අපිට දැනෙනවා. වෙනතන මෙතන සඳහන් කරනවා එතකොට අපේ ජීවිතයත් සැප සහ දුක කියන මේ ධර්මතාවයනුත් මේ වර්තමානයේ රඳා පවතින්නේ
එකම සිතක් මතයි කියලා. ජීවිතයේ තියෙන්නේ සැප තියෙන්නේ දුක තියෙන්නේ එකම හිතක් උඩ විතරයි. ඒ නිසා සඳහන් කළා ලහුසෝ වත්තනෝ කනෝ. එහෙම සඳහන් කළේ මේ ෂණය කියන කාරණාව වෙනස් වෙනවා ඊටාම ශීඝ්‍රයෙන්. ලහුසෝ වත්තනෝ කනෝ. ෂණය කියන කාරණාව ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා සඳහන් කළා යේ නිරුද්ධා මරන්තස්ස තිට්ඨ මානස්ස වායිද. ඒ කාරණාවෙන් පැහැදිලි කරනවා යම් පුද්ගලයෙක් මැරෙද්දි හෝ ජීවත් වෙද්දී සබ්බේපි සදිසා කන්දා ඒ දෙදෙනාගේම පංචස්කන්ධ සමානයි. යම් පුද්ගලයෙක් ජීවත් වෙද්දී හෝ යම් පුද්ගලයෙක් මැරෙද්දි හෝ ජීවත්ව සිටිද්දී ඒ දෙදෙනාගේම පංචස්කන්ධ සමානයි කියලා. එහෙම සඳහන් කළේ මොන හේතුව නිසාද? වර්තමානයේ පවතින පංචස්කන්ධය අතීතයට යනවා. හැබැයි නැවත කවදාවත් මේක ලැබෙන්නේ නැහැ. මේ චිත්තක්ෂණයත් එක්කම අතීතයට ගියා. ඒකයි කවදාවත් ලැබෙන්නේ. අන්න ඒ කාරණාවෙන් මරණයටපත් වෙන පුද්ගලයාත් ජීවත් වෙන පුද්ගලයාත් සමානයි කියලා සඳහන් කරනවා. ඒ චිත්තක්ෂණයත් එක්කම ඒ ජීවිතේ එහාට ගියා. නමුත් නැවත චිත්තක්ෂණයක් උපදිනවා. ඒත් එක්කම ජීවිතය ආයේ පවතිනවා. ඒ මොකද කියන කාරණාව සඳහන් කරනවා එක චිත්තක්ෂණයකදී ඇතිවෙන සිත තමයි මේ විඥානාස්කන්ධෙහි ඇතිවෙන වත්මන් නියෝජනය කියලා. අපි කතා කරන විඥානාස්කන්ධෙහි වර්තමාන නියෝජනයට කියනවා මේ උපදින පළවෙනි චිත්තක්ෂණය. ඒ සිත තමයි ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ. මේ ඉපදිච්ච චිත්තක්ෂණය වෙනුවෙන් මේ හිත පෙනී හිටියා. අන්න ඒ හිතේ තියෙන චෛතසික වලට තමයි වේදනා සංඥා සංකාර කියලා කියන්නේ. අපිට වේදනාවක් දැනෙනකොට අපි කියමු සමහර වෙලාවට කූඹියක් කෑවා. කූඹියා කාලා තියෙන්නේ කකුලේ. එතකොට වේදනාවක් දැනුණා. එතකොට කූඹියා කාපු තැන වේදනාවක් දැනුණා. ඒ හිත ඉපදුනේ කොතනද? එතකොට කූඹියා කාපු බව දැනුණ ඒ වේදනාව අරගත්ත හිත ඉපදුනේ කූඹියා කාපු තැනමයි. අය මෙහි ඉඳලා අමුතුවෙන් හිතක් එතෙන්ට ගමන් කළේ නෑ. කූඹියා කාපු තැනම ඒ හිත ඉපදුනා. ඒ හිත කූඹියා කාපු සංඥාව අරගෙන ආපහු හෘද වස්තුව දිහාට ආවෙත් නෑ. එතන ඉපදිච්ච සිත එතනම නිරුද්ධ වුණා පමණයි. ඒ නිසා මේ සිතත් එක්ක උපදින යම් ශක්තියින් ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ ශක්ති වලට පාලියෙන් කියන්නේ චෛතසික කියලා. සිතත් එක්ක උපදින ශක්තියින්ට අපි පාලි භාෂාවෙන් කියවේ චෛතසික කියලා. අපිට තේරෙන සිංහල භාෂාවෙන් කියවේ සිතුවිලි කියලා. ඊළඟට සඳහන් කළා ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකවත්තුක, ඒකාලම්බන කියන මේ ලක්ෂණ හතරක් මෙන්න මේ චෛතසිකවල තියෙනවා කියලා. මොනවද මේ ලක්ෂණ හතර? ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකවත්තුක, ඒකාලම්බන. සිතත් එක්කම උපදිනවා. චෛතසිකයත් සිතත් එක්කම උපදිනවා. සිතත් එක්කම නැති වෙනවා. ඊළඟට සඳහන් කළා සිත උපදින තැනම උපදිනවා. සිත ගන්න අරමුණම ගන්නවා. සිත උපදින තැනම උපදිනවා. සිත ගන්න අරමුණම ගන්නවා. එතකොට මේ ස්කන්ධ හතරම නිරූපණය වෙන්නේ මෙන්න මේ සිත සහ චෛතසික වලින් කියන කාරණාව තහවුරු කළා. ස්කන්ධ හතරම නිරූපණය කරන්නේ සිතෙන් සහ සිතුවිලි වලින්. ඒ හතරම සිතෙන් සහ සිතුවිලි වලින් නිරූපණය කරන නිසා ඊට අමතරව සඳහන් කළා මේ අපි ජීවත් වෙන බිත්ති, ගෙවල්, මේසපුටු, යාන වාහන ආදී නොයෙක් මේ රූප, මනුෂ්‍ය ශරීර එතනම තියෙනවා. නමුත් විශේෂයෙන් පංචස්කන්ධයට ගන්නේ ශරීරයේ තියෙන රූප කොටස් විතරයි. දැන් බිත්තියකත් රූපයක් තියෙනවා.
ඇඳම් පුටු මේසවලත් රූපයක් තියෙනවා. නමුත් ඒ එකක්වත් අපි රූපස්කන්ධය කියලා ගන්නෙ නැහැ. මනුෂ්‍ය ශරීරයටයි මෙතන රූපස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් මනුෂ්‍ය ශරීරයේ තියෙන රූප කොටසටම තමයි රූපස්කන්ධ කියලා කියන්නේ. ඒ නිසා මෙතන විස්තර කරනවා 11 ආකාරයකින් අතීත අනාගත වර්තමාන වශයෙන් තියෙන රූප හෝ අජ්ජත්තං වා බහිද්ධාවා අභ්‍යන්තර රූප හෝ බාහිර රූපය හෝ රළු රූප සියුම් හෝ හීන ප්‍රනීත එහෙම නැත්නම් පහත් හෝ උසස් දුර තියෙන හෝ ළඟ තිබෙන කියන 11 ප්‍රභේදයකට සංග්‍රහ කරන මේ රූප අපේ මේ රූපස්කන්ධයයි. එතකොට රූපස්කන්ධයේ ප්‍රභේද කීයකට සංග්‍රහ කළාද? 11 ආකාරයකට සංග්‍රහ කරනවා. නමුත් පින්නතුනි සඳහන් කරනවා අපේ ජීවිතයේ පවතින්නේ වර්තමානයේ නම් වලින් විතරක් පවතිනවා කියලා. හැම වෙලේම වර්තමාන නමින් විතරක් පවතිනවා. නමුත් රූපයක් උඩ වර්තමානයේ ඇති වෙන සිත ඒ සමගම ඇති වෙනවා නැති වෙනවා. රූපයක් උඩ වර්තමානයේ උපදින සිත ඒත් සමගම තමයි ඇති වෙන්නේ ඒ රූපයේ උඩමයි. චෛතසික සඳහන් කළා මෙන්න මේ වර්තමානයේ ඇති වෙන ධර්මතාවල එකතුවට තමයි ජීවිතය කියලා කියන්නේ. සඳහන් කළේ වර්තමානයේ ඇති වෙන සිත එතනම ඇති වෙනවා. ඒ රූපස්කන්ධයේ මතම ඒ ධර්මතාවයත් සමගම එතනම ඇති වෙනවා. එතකොට චෛතසිකත් ඒ සිතත් එක්ක එතනම උපදිනවා. සිතත් එතනම උපදිනවා. චෛතසිකත් එතනම උපදිනවා. වර්තමානයේ ඇතිවෙන ධර්මතාවල මේ එකතුවට තමයි මෙතන සඳහන් කළේ ජීවිතය කියලා. ඒ රූපස්කන්ධයේ මත සිතයි සිතුවිලි දෙකම උපදිනවා. ඒක මොහොතකින් සිත එක්කම උපදිනවා. සිත එක්කම පවතිනවා. සිත ගන්න අරමුණම ගන්නවා. එතකොට එහෙමනම් ඒ සිත නැති වෙනවත් එක්කම ඒ සියල්ලමත් නිරුද්ධ වෙනවා. ආයසරයක් එතනම උපදිනවා. ඒ විදිහටම පවතිනවා. ඒ විදිහටම ඇති වෙනවා. ආන්ගේ නිසා සඳහන් කළා ජීවිතය කියලා කියන්නේ මේ ඇති වෙන වෙලාවේ පවතින මේ ටිකට. සැප ඇති වෙලාවට සැපයි, දුක ඇති වෙලාවට දුකයි. දුක ඇති වෙන වෙලාවට දුකත් දැනෙනවා, සැප ඇති වෙලාවට සැපත් දැනෙනවා. නමුත් සඳහන් කළා චිත්තක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන මේ සිත චිත්තක්ෂණයක් ගානේ අතීතයට ගියා කියලා කතා කරනවා. චිත්තක්ෂණයක් ගානේ ඇති වෙනවා. චිත්තක්ෂණයක් ගානේ ඒක ක්‍රමක්‍රමයෙන් ඈතට අතීතයටම ගියා කියලා සඳහන් කරනවා. එහි නැවත ආයේ ඉපදීමක් නම් ඇත්තේ නෑ කවදාවත්. අපි මුලින් සඳහන් කළා අර බලු බැලක විදුලි බුබුලු දැල් වෙනකොට දැල් වෙමින් නිමෙමින් පවතිනවා. නමුත් ඒ එක වතාවක දැල් වෙලා නිමුණ ආලෝකය අය කවදාවත් එතන දැල් වෙන්නේ නෑ. නමුත් අලුත් ආලෝකයක්. හැබැයි අරට වඩා අල්ප මාත්‍ර වෙනසක් අපිට පේන්නේ නෑ. නමුත් අර කලින් පාර දැල් වෙච්ච ආලෝකය ඒක දැන් ආයේ එන්නෙම නෑ, නැත්තටම නැති වෙලා ගිහිල්ලා. ඒ වගේ තමයි මේ චිත්තක්ෂණයක් ගානේ ඒක අතීතයට යනවා. ආයේ කවදාවත් උපදින්න නෙමෙයි, ඒක නැත්තටම නැති වෙලා ගමන් කළා. අන්න එහෙම නිසා මේ සිතෙහි හා රූපෙහි ස්වභාවය, මේ සිතයි රූපයයි පිළිබඳව දක්වන මේ කාරණාව මීට වඩා තව ටිකක් විස්තරාත්මකව සංකීර්ණව අපිට මේ ඉස්සරහට සමහර විට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කාරණාව සාකච්ඡා කරාම මේ කරුණ මීට වඩා තවත් හුඟක් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අපි ඒක ඉස්සරහදී තව ටිකක් සාකච්ඡා කරමු. මේ වෙලාවේ නොතේරෙනවා වගේ නම් මේ කාරණාව මෙතන දක්වලා තියෙන ප්‍රමාණයටයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කළා ඒ සිතේ නැවත එතනම ඇතිවෙච්ච ඊළඟ පුරුක, සිතෙහි හා රූපෙහි ඊළඟ පුරුක, සිතයි රූපයයි දෙකම නැති වෙලා ගියා. ඒකේ ඊළඟ පුරුක තමයි
නැවත මේ ජීවිතේ පවතිනවා කියලා කියන්නේ. අපි කියමු එක දිගටම දන්වැලක් ගමන් කරනවා කියලා. ඒ දන්වැල දිගටම කැරකි යනවා. එකම දන්වැල. නමුත් ඒ දන්වැලේ පුරුක් තියෙනවා. මෙතනදී අපිට පෙනිලා ඒ පුරුක පහුවෙලා යනවා. නමුත් එතෙන්ට ආයෙත් එන්නේ ඒ දන්වැලේ ඊළඟ පුරුක. ඒ පුරුක මෙතනින් කැරකිලා යන්න ගියහම ඊළඟට එන්නේ ඒ දන්වැලේම තියෙන ඊළඟ පුරුක. ඒ වගේ තමයි මේ සිතෙහි සහ රූපෙහි ඊළඟ පුරුක තමයි නැවත අපිට හමු වෙන්නේ. එයමයි එහි ඊළඟ පුරුක තමයි අපිට හම්බ වෙන්නේ. මෙන්න මේ සිතයි සිතුවිලි රූපයයි එක මොහොතකදී හමු වෙලා නිරුද්ධ වෙලා යනවා නැවත ආයේ කවදාවත් ඒ දෙක හමු වෙන්නේ නැහැ. සිතයි රූපයයි සිතුවිලි එක මොහොතකදී හමු වෙලා නිරුද්ධ වෙලා යනවා ආයේ කවදාවත් මේක එන්නේ නැහැ. නමුත් ඒ හා සම්බන්ධ වෙනත් පුරුකක් තමයි ආයේ මෙතන පවතින්නේ කියලායි මේ සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි මෙතන පැහැදිලි කරනවා මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක්. නමුත් මේ චුති චිත්තේදී අපට ඇති වෙන්නේ මෙයම තමයි. මුල් ධර්මතාවයේ සදහටම වෙන්වීමක් ඒ නික්මීම තුල තියෙනවා. චුති චිත්තේ තුලත් තියෙන එකමයි. මොකක්ද එතකොට මේ චුති චිත්තේ කියලා කිව්වේ? මේ භවයේ අපට ඇති වෙන අන්තිම සිත. මේ උපදින සිත් පරම්පරාවේ මේ ජීවිතේ මට උපදින අන්තිම සිත. ඒකට කියනවා චුති චිත්තේ කියලා. එතකොට ඊළඟ භවයේ මට උපදින මුල්ම සිතට කියන්නේ ප්‍රතිසන්දි චිත්තේ කියලා. එහෙනම් මෙතන සඳහන් කළා සිතුවිලි රූපයයි නිසා හටගත්ත ඊළඟට සමාන. මොකද අපි සඳහන් කළේ සිතයි සිතුවිලි රූපයයි එක මොහොතකදී හමු වෙලා නිරුද්ධ වෙලා යනවා නැවත කවදාවත් හමු වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟට හමු වෙන්නේ ඒ සිතයි සිතුවිලි රූපයයි නිසා හටගත්ත ඊටම සමානයි කියලා අපට හිතෙන තවත් ධර්මතා ප්‍රමාණයක්. එතකොට ඊළඟට අපිට හමු වෙන ඊළඟ ධර්මතා ටික ඇති වෙලා තියෙන්නේ කවුරු නිසාද? මුලින් නැති වෙලා ගියපු සිතයි සිතුවිලි රූපයයි නිසා තමයි එන්නේ. හැබැයි ඒ මුලින් හම්බෙච්ච අය නෙමෙයි. නමුත් පසුව හම්බ වෙන අය උපදින්න හේතු වෙලා තියෙන්නේ මුලින් නැති වෙලා ගියපු අයම තමයි හේතු වෙලා තියෙන්නේ. ඒකයි සඳහන් කළේ මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීම. මේ චුති චිත්තේදී අපිට ඇති වෙන්නේ මෙයම තමයි මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක්. නැවත අලුත්ම උපතක් තමයි ඊළඟට හම්බ වෙන්නේ. චුතිය කියලා කියන්නේ සදහටම ඒ ධර්මතාවයන්ගෙන් වෙන්වීමක්. නමුත් ඊළඟ ප්‍රතිසන්දියේ උපදින්නේ එතනම. ඒ නිසා ප්‍රතිසන්දියේදී මෙතනම සිතුවිලි හටගන්න නිසා සිතුවිලි නැති වෙනවා. එතනම හටගත්ත නිසා අපි පවතිනවා. චුතිය වෙලාවේ මෙතනින් මේක පිට වෙලා යන්නම යනවා. ඊළඟට සඳහන් කළා ප්‍රතිසන්දි චිත්තයේ උපදින්නේ ආයෙත් එතනම නෙමෙයි. ඒ මොන ප්‍රතිසන්දියද? මේ චුතිය නිසා මෙතනින් ඉවරෙටම ඉවර වුණා. නමුත් දැන් අර ගලාගෙන ආපු සිතුවිලි පරම්පරාව, ඒ සිතුවිලි පරම්පරාවට දැන් මේ පංචස්කන්ධයේ ඇතුලේ උපදින්න පුළුවන්කමක් නැහැ. නමුත් ඒ සිතුවිලි උපදින එක නවතිනවද එතකොට? මෙතන උපදින්න බෑ. අපි මුලින් සඳහන් කළා වෙනම පංචස්කන්ධයක් හදාගෙන එයා ආයසරයක් උප්පත්තිය ලැබනවා. හැබැයි ඒ උපදින්නේ මෙතන නෙමෙයි. මේ පංචස්කන්ධය ඇතුලේ නෙමෙයි. එහෙනම් මේ මරණය පිළිබඳව දක්වනකොට කණික මරණය චිත්තක්ෂණයක් ගාන පුද්ගලයා මැරෙනවා. ආය වේගෙන් උපදිනවා. නමුත් මේ චුතිය කියලා කිව්වේ එහෙම මරණයක් ගැන නෙමෙයි. ආය මේ භවයේ ඒ පංචස්කන්ධය ඇතුලේ කවදාවත් ආයසිතෙලි උපදින්නෙම නෑ. නමුත් ඒ පංචස්කන්ධයට ගලාගෙන ආපු සිත් ප්‍රවාහය මේක තුල උපදින්න දැන් සුදුසුකමක් නැති හින්දා වෙනම පංචස්කන්ධයක් හදාගෙන උපදිනවා. ඒ උපදින්නේ මෙතන නෙමෙයි වෙනම එකක් හදාගෙන කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කළා
උපදින්නේ එතනම නෙමෙයි. ඒ නිසා කියනවා මරුණා කියලා. එතනම ඉපදුනේ නැති නිසා මේ පංචස්කන්ධයට කියනවා මරුණා කියලා. පංචස්කන්ධය මෙතනින් ඉවරයි. සිතුවිලි ප්‍රවාහයේ තව තැනක ඉපදිලා. හොඳයි පින්නතුනි. ධර්මදේශනාවට අදට නියමිත කාලය අවසන් නිසා අපි දේශනාව අදට මෙතනින් නිමා කරනවා. මරණ සතිය පිළිබඳව එහි අවසාන කාරණාව හැටියට කන පරිත්තතෝ කියන කාරණාවයි අපි සාකච්ඡා කළේ. මෙතන සිතයි රූපයයි පිළිබඳව අද සාකච්ඡා කරපු කොටස තරමක් ගැඹුරුයි කියලා තේරෙනවා. නමුත් අපි ඊළඟ දේශනාවලදී මේ කාරණාවත් නැවත එකතු කරලා ඒ ගැඹුරු කොටසත් නැවත ලිහිල් කරලා සාකච්ඡා කරමින් අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. අද සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණිච්ච ලොකු කුඩා සියලු දෙනාටමත් ඔබේ නමින් නිදන ප්‍රාප්තියට පත්වෙච්ච ගුරු දෙමව්පියාදීන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම දායක සභාවටත් ධර්මසිරි පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. චක්කුම් උදපාදී ධර්මදේශනා මාලාවේ නිර්මාතෘවර අපේ හේමකඩයස් මැතිතුමාටත් එතුමන්ගේ ආදරණීය ස්වාමි දිනියටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සඳහාම හේතු වේවා. තවත් চিරාත් කාලයක් මෙවන් ශාසනික සේවාවල් කරගන්න ශක්තිය ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයට දානය කරවමින් කටයුතු කරලා බොහෝ දෙනා ධර්මයෙන් පෝෂණය කරලා තමන්ගේ ජීවිතය තව තවත් ධර්මයෙන් පෝෂණය කරගෙන උතුම් සත්පුරුෂයෙක් හැටියට සසරින් එතර යන්න මේ පුණ්‍ය ධර්මයන් එතුමාට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ මහා කුසල ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු. සාධු සාධු සාධු. සදහවතුනි, මරණානුස්සතිය මාතෘකා කර මරණ සතිය බුද්ධ දේශනාවට අනුව නිවැරදිවම වැඩිය යුතු ආකාරය පැහැදිලි කරමින් පවත්වන චක්කුම් උදපාදී දේශනා මාලාවෙහි 14 වන ධර්ම දේශනාවයි එලෙස නිමාවට පත් වූයේ. අද දින ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේම සැලසේවා. සාධු සාධු සාධු. මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා අනුග්‍රහය ලබා දුන් නාවින්න රාජමහා විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝ රත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා පුද කරමු. එමෙන්ම අද දින දේශනාවෙහි දායකත්වයේ ලබා දුන් දෙහිවල කළුබෝවිල ද සිල්වා පාරේ ඊ ප්‍රතාපසිංහ මහත්මිය, ෆරීඩා ජයතිලක මහත්මිය සහ මංජුලා ප්‍රතාපසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැමටද අපගේ ප්‍රණාමය. මේ උතුම් දේශනාව බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ සෑම හිතසුව පිණිස ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයේ ලබා දුන් විශේෂඥ වෛද්‍ය පින්වත් කමානි මායාදුන්න මැතිණිය, රුක්ලන්ත මායාදුන්න මහත්මයා, MD ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සැම, දර්ශනී විජේතිලක මැතිණිය,
දමයන්ති ප්‍රනාන්දු මැතිණිය, ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා සහ එම මැතිණිය මෙන්ම කෝරළයාගම තිලකරත්න මැතිතුමන් යන එම කල්යාණ මිතුරන් සියලු දෙනාටද අප ගෞරවනීය ශීර්ෂ ප්‍රණාමය පුද කරමු. මේ උතුම් සද්ධර්මානුශාසනාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය ලබා දෙන හේමක ඩයස් මහතා සහ එම මහත්මියටද අප ප්‍රණාම පුද කරමු. එසේනම් චක්කුම් උදපාදී ධර්මදේශනා මාලාව අද දින මෙසේ අවසන් වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. චක්කුම් උදපාදී දහම් ඇස පහළ වේවා, ධර්මය දකීවා.